ගෞරවනීය අපේ සියලු ස්වාමීන් වහන්සේලා ඇතුළු සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර කාරුණික පින්වත්නි, ශ්‍රී සද්ධර්මයේ තමයි අපි ලැබපු ලොකුම ලාභය. ලෝකයේ තුල මොන ලාභ තිබුණත් සද්ධර්ම ලාභේ නැති වුණොත් අසරණ වෙන වෙලාවක්, දුකටපත් වෙන වෙලාවක් වෙනවා. ලෝකෙ මොන සම්පත් තිබුණත් ඒ සම්පත් විඳ ගන්න බැරි වෙලාවක් වෙනවා. ලෝකේ ඕන තරම් ලස්සන ප්‍රිය රූප තියෙන්න පුළුවන්. ඒ රූප තිබුණත් ඒවා දැක ගන්න බැරි තරමට ඇහැ දුර්වල වෙනවා නම්, මිහිරි ශබ්ද තිබුණත් අහගන්න බැරි තරමට කන දුර්වල වෙනවා නම්, කොච්චර ගඳ සුවඳ තිබුණත් ඒවා නොදැනෙන තරමට නාසය දුර්වල වෙනවා නම්, රස ප්‍රණීත දේ තිබුණත් ඒ රස නොදැනෙන තරමට ජීවහා ඉන්ද්‍රිය දිව දුර්වල වෙනවා නම්, කොච්චර පහස තිබුණත් ඒවා විඳ ගන්නට තරම් බැරි තරමට කය දුබල වෙනවා නම්, ඒ ඉන්ද්‍රිය දුබල වෙච්ච වෙලාවේ ලෝක සම්පත් තිබුණත් වැඩක් නැහැ. එවෙන් සතුටක් සෝයක් විඳින්න බෑ අපිට. අපිට කවදා හරි දවසක ඉන්න පුළුවන් එහෙම ඉන්ද්‍රිය දුබල තත්වයටපත් වෙලා ලෙඩ ඇඳට වැටුණු, මරණ මංචකයට වැටුණු, මංච පරායන වෙච්ච වෙලාවක්. අන්න ඒ වෙලාවේ අපි මොනවා ගැන හිතලාද සතුටු වෙන්නේ? කවුද අපිව සතුටු කරන්න ඉන්නේ? අපට එහෙම දවසක් ආවොත් එදාට අපේ අභ්‍යන්තරේ මතු කරලා අරගෙන සතුටක් සුවයක් විඳින්න දහමක් නැති වුණොත්, දිය හිඳුණු විලක කුස්වාහලී මියෙක් වගේ සුසුම් හෙලහෙලා කඳුළු සලසලා හිස් අතින් මිය යන්න වේවි. එනිසා එබඳු අසරණ වීමක් වුණොත් එදාට පිහිට වෙන්න, පිළිසරණ වෙන්න ලෝකේ කවුරුවත් නැහැ. තමන් විසින්ම ඒ පිහිට පිළිසරණ හදාගෙන තියෙන්න ඕන. ඒ නිසා සද්ධර්මයේ හොයන්න වයස්ගත වෙන්න ඕනේ නැහැ. බාල තරුණ මහලු අපි කාටත් ධර්මයේ වමනා කරනවා. දුබල වෙන්නේ, දුර්වල වෙන්නේ, ඇද වැටෙන්නේ අපිට කියලා නෙමෙයි, වෙලාව දැනුවත් කරලා නෙමෙයි. බලාපොරොත්තු විරහිත වෙලාවක එබඳු ඇද වැටීම් වෙන්න පුළුවන්. කොයි වෙලාවේ බඳු අත්දැකීමක් ලබන්න පුළුවන් වුණත් ඒ ඕනම වෙලාවක මුහුණ දෙන්න අපි ළඟ යමක් තියෙන්න ඕන. ඒ නිසා ධර්මලාභය හැම ලාභයකටම වඩා, ධර්මයේ සුවය හැම සුවයකටම වඩා, ධර්මයේ ශාන්තිය හැම ශාන්තියකටම වඩා බොහොම වටිනවා. එනිසාද මේ පින්වතුන් සූදානම් වෙන්නේ ඒ සද්ධර්ම ලාභය ලබන්න, සද්ධර්මයේ ශාන්තිය ලබන්න, සද්ධර්මයේ සුවය විඳ ගන්න. අපි මේ කාලය තුල පංච උපාදානස්කන්ධේ දුක පිළිබඳව, දුකට හේතුව නැති කිරීමේ මඟ, සම්මා දිට්ඨියට හේතු වෙන ඒ සත්‍ය දර්ශනය පිළිබඳව කතා කළා. අදත් අපි ඒ දර්ශනයටම යමක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. කෙටියෙන් නමුත් මේ ශාසනයේ අපට අහන්න ලැබෙනවා නිතර වචනයක් සක්කාය කියලා. සක්කාය, සක්කාය සමුදය,
සක්කාය නිරෝධය, සක්කාය නිරෝධ කරන පිළිවෙත. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තවත් න්‍යායක්, තවත් ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා සක්කාය සක්කාය කියනවා. කොහොමද මේ සක්කාය කියන්නේ? උන්වහන්සේගේ පිළිතුර වන්නේ පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. මේ සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම නම. පංච උපාදානස්කන්ධය කිව්වත් දුක කියලා කිව්වා, සක්කාය කියලා කිව්වා, වචනවල වෙනසක් ඇති, අර්ථයේ අදහසේ වෙනසක් නැහැ. අපි අද සක්කාය හා සක්කාය දෘෂ්ටිය පිළිබඳව යමක් කතා කරන්න අදහස් කළා. මීට පෙර දවස් කීපේ අපි කතා කළ සම්මා දිට්ඨියට මූලික වෙන ඒ චතුරාර්ය සත්‍ය දර්ශනයේ සත්‍ය ඥාන ටික, ඒ දැක්ම භාවිතා කිරීමෙන් දුරු වෙන ප්‍රථම සංයෝජනය සක්කාය දෘෂ්ටිය වෙනවා. සක්කාය දෘෂ්ටිය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ මේ සම්‍යක් දර්ශනයේ. ඒ සම්‍යක් දර්ශනයකින් සක්කාය දෘෂ්ටිය බිඳින්නේ කොහොමද කියලා ටිකක් හොයලා බලලා තිබුණාම අපි මේ කතා කළ තැන සම්මා දිට්ඨියේ හැටියට හඳුනා ගන්න තැන නිවැරදි තැනක්ද කියලා තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාව තිබෙනවා. අපි සක්කාය කියනකොට පංච උපාදානස්කන්ධයයි කියලා නම් කළා. අපි මේ අදහස, මේ වචන ටික අද අපි ටිකක් පසුවට තබලා වෙනත් වචන ටිකක් භාවිතා කරගෙන මේ අදහස තේරුම් ගන්න බලමු. මොකද්ද සක්කාය කියන්නේ? මොකද්ද සක්කාය දෘෂ්ටිය කියන්නේ? සක්කාය අනෙක, සක්කාය දෘෂ්ටිය අනෙක. අපි දුරු කරන්න ඕන සක්කාය නෙවෙයි, සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය දුරු කරන්නේ කොහොමද? සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම්. ඒ නිසා අපි ඉවත් කරන්න ඕන දේ ඉස්සෙල්ලා දැනගන්න ඕන. පැලතවානේ ඉවත් කරන්න ඕන වල් පැල දන්නේ නැත්නම්, දන්නේ නැතුව නම් වල් පැල ඉවත් කරන්න කියලා යන්නේ, එයා වල් පැල ටික ඉතුරු වෙද්දි හොඳ පැල ටික ඉවත් කරන්නත් පුළුවන්. ඒ නිසා වල් පැල වගේම හොඳ පැලක් දන්න කෙනා තමයි තවානේ පාත්තියේ වල් පැල ඉවත් කරන්න සුදුසු. ඒ වගේ අපිට සක්කාය හා සක්කාය දෘෂ්ටිය පිළිබඳව වැටහීමක් නැත්නම් සක්කාය දෘෂ්ටිය දුරු වෙන විදිහට නුවණ මෙහෙවන්න පුළුවන් කමකුත් නැහැ. එනිසා අපි හොයා බලන්න ඕන, හඳුනා ගන්න ඕන සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. අපි අතීතයේ ගත්ත පුංචි නිදර්ශනයක් නැවත මතක් කරමු. අපි මේ පින්වතුන්ට කියලා දුන්නා විලමැද ඉන්නේ පඹේ. පඹේ කැටි තැන මිනිස්සෙක් කියන අදහසක් උපදින සිද්ධියක් පිළිබඳව. ඒක බොහොම දීර්ඝව අපි කතා කළා. එනිසා ඒක මතකයි දැන් මේ සිදුවීම. ඒ නිසා අපි මෙතනදී කෙටියෙන් ඒ ගැන සිහි කරගනිමු. දැන් පඹය වූ තැන මොනවද තියෙන්නේ? මුට්ටියක් තියෙනවා. කෝට් එකක් තියෙනවා. සරමක් තියෙනවා. ලී කෑලි ටිකක් තියෙනවා.
ලනු කෑලි ටිකක් තියෙනවා. දැන් මුට්ටිය සත්වයේක්ද පුද්ගලයෙක්ද කෙනෙක්ද? කෝට් එක සත්වයේක් පුද්ගලයෙක් කෙනෙක්ද? සරම සත්වයේක් පුද්ගලයෙක් කෙනෙක්ද? ලී කෑලි ටික සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් කෙනෙක්ද? ලනු කෑලි ටික සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් කෙනෙක්ද? දැන් අපට තේරෙනවනේ මේ එකක්වත් සත්ව පුද්ගල ආත්ම කෙනෙක් හැටියට ගත නොහැකි අනාත්ම ධර්මයෝ. මුට්ටිය, ලී කෑලි ටිකක්, ලනු කෑලි ටිකක්, කෝට් එක, සරම. මේ සියල්ලම සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන, කෙනෙකු මිනිසියෙකු නොවන ධර්මතා. එබඳු ධර්මතාවයක් වූ තැන මිනිස්යෙක් කියන අදහස උපදින්නේ මේ මුට්ටිය, සරම, කෝට් එක, ලී කෑලි ටික, ලනු කෑලි ටික කියන මේ අවයව ටිකටද පසකින් ඉන්න මටද මේ මිනිස්යෙක් කියන අදහස උපදින්නේ. ඔන්න බලන්න, මේ අවයව වූ තැනට මම මිනිස්යෙක් වෙමි කියන අදහස ඉපදීමක් නැහැ. මේ මිනිස්යෙක් කියන අදහස උපදින්නේ මට. ඈතින් ඉන්න, දුරින් ඉන්න ඔබට මට අදහසක් උපදිනවා මිනිස්යෙක්. දැන් බලන්න, මිනිස්යෙක් කියන අදහස උපන්නේ තමා තුළ. ඒ මිනිස්යෙක් කියන අදහස උපදින්න හේතු වෙච්ච තැන තියෙන්නේ සත්ව නොවූ, පුද්ගල නොවූ, ආත්ම නොවූ, මිනිසෙක් නොවූ අනාත්ම ධර්මතා ටික. ඈතින් අපට තියෙනවා සත්ව, පුද්ගල, ආත්ම නොවූ අනාත්ම ධර්මතා ටික. දැන් සත්වයා, පුද්ගලයා, මිනිසයා කියන අදහස උපදින්නේ තමන් තුළ. හොඳට මේ නිදර්ශනය තේරුම් ගන්න. එතන තියෙන්නේ මොනවද? ඒ අදහස උපදින්නේ එතනද මෙතනද කියන කාරණය හොඳට වටහා ගන්න. දැන් ඔන්න අපට තේරෙනවා එතන තියෙන්නේ අනාත්ම වූ, නිස්සත්ත්‍ය, නිජීව, ශුන්‍ය අනාත්ම ධර්මතා ටික. එබඳු අනාත්ම ධර්මතාවයක් ඇති තැන අපට උපදිනවා මිනිසෙක් කියන අදහස. දැන් ඔන්න මිනිසයා කියන අදහස, මිනිසයා කියන වචනය අයිති කොහෙටද? ඒ මුට්ටිය, කෝට් එක, සරම, ලනු කෑලි ටික, කෝටු කෑලි ටිකට අයිති නෑ. මිනිසයා කියන අදහස උපන්නේ අපේ හිතේ, අපි ළඟ. දැන් ඔන්න ඊළඟට දෙවෙනි පියවර. මිනිසයා කියන අදහස අප තුළ උපන්නා. උපන් අදහසින් ඔකට කියනවා දෘෂ්ටිය කියලා. නැති දෙයක් ඇති බවට සිතින්ම ඇති කරගත්ත පිළිගැනීමට කියනවා දෘෂ්ටි කියලා. ඇත්තටම නැති, එහෙත් ඇති බවට සිතින්ම උපදවාගත්ත මිත්‍යා සහගත අදහසට කියනවා දෘෂ්ටි කියලා. දැන් ඇත්තටම නැති, එහෙත් ඇති බවටම උපදවාගත්ත මිනිස්සෙක් කියන අදහස. ඔන්න දෘෂ්ටිය. දෘෂ්ටිය කියන එක හරියට වර්ණවත් කණ්ණාඩියක් ඇහැට දාගත්තා වගේ. පාට කණ්ණාඩියක් ඇහැට දාගත්තොත් ලෝකෙ ඔක්කොම පේන්නේ කණ්ණාඩියේ පාටට. හැබැයි ලෝකෙ තියෙන ඇත්ත නෙමෙයි පේන්නේ, කණ්ණාඩියේ පාටින් පේන්නේ. දැන් මෙන්න මේ දෘෂ්ටියෙන් අර පඹය දිහා ඊළඟට බලනකොට දෙවෙනි පියවරේදී කොහොමද බලන්නේ? අන්න මිනිස්සේ.
දැන් මිනිසයා කියන අදහස ඇතුළත උපන්නේ. දැන් මේ දෘෂ්ටියෙන් බලනවා පඹය දිහා අන්න මිනිස්සෙක්. දැන් පඹය මිනිස්සෙක් වුණා. මිනිසයා කියන අදහස කොච්චර බලවත් වෙනවද? දැන් අපිට හම්බ වෙනවා මිනිසයාගේ හිස. මිනිසයාගේ අත් දෙක. මිනිසයාගේ පා දෙක. මිනිසයාගේ කඳ. මිනිසයා ඇඳගෙන ඉන්න ඇඳුම. දැන් මිනිසයාට අයිති දේවලුත් හම්බ වෙනවා. දැන් මුට්ටිය පේන්නේ මිනිසයාගේ ඔළුව හැටියට. දැන් කතා කරන්නේ විවාහාරයේ මිනිසයාට අයිති දේ තියෙනවා දැන්. මිනිසයා ඇඳගෙන ඉන්න ඇඳුමුත් තියෙනවා. දැන් මේ මිනිසයාගේ හොඳ නරක උස මහත ගැන කතා කරන්නත් පුළුවන්. මිනිසයාගේ ලස්සන අවලස්සන ගැන කතා කරන්නත් පුළුවන්. මිනිසයාගේ ගුණාගුණ ගැන කතා කරන්නත් පුළුවන්. කුල ගෝත්‍ර ගැන කතා කරන්නත් පුළුවන්. දැන් කොච්චර කතා බහට ලක් වෙනවද මේ අවස්ථාවේදී? දැන් ටිකක් හිතෙන් බෙදලා බලන්න තිබුණේ මොනවද? මිනිසෙක් කියන අදහස උපන්නේ කොහේද? මේ බඳු අවයව ඇති තැනක මේ බඳු අදහසක් මා තුළම උපන්නා නේද කියලා නොදන්නේ නම් කවේක් ඇති තැන මිනිසෙක් කියන අදහසක් උපන්න නේද කියලා එතන ඇත්තක් දන්නේ නැහැ, මෙතන ඇත්ත දන්නේ නැතුණොත් දෙවෙනි අවස්ථාවේදී අපි මොකද්ද කරන්නේ? දෘෂ්ටියෙන් බලනවා. එතකොට ඒ ඉන්නේ මිනිසෙක්මයි. වාද විවාද සංවාද කරන්නත් පුළුවන්. මිනිස්යාගේ හිස, මිනිස්යාගේ කඳ, මිනිස්යාගේ අත්, මිනිස්යාගේ පා, මිනිස්යාගේ කෝට් එක, මිනිස්යාගේ සරම, මිනිස්යාට අයිති දේවල් වෙන්නේවා. දැන් බලන්න මේ මොහොත වෙනකන් මුට්ටිය මිනිසෙකුගේ නෙවෙයි. කෝට් එක මිනිසෙකුගේ නෙවෙයි. සරණ මිනිසෙකුගේ නෙවෙයි. ලී කෑලි ටික මිනිසෙකුගේ නෙවෙයි. ලනු කෑලි ටික මිනිසෙකුගේ නෙවෙයි. හැබැයි දැන් මේ දෘෂ්ටිය උපන්නට පස්සේ මේවට අයිතිකාරයෙක් ඉන්නවා. මේ මිනිස්යාගේ හිස, මේ මිනිස්යාගේ බෙල්ල, මේ මිනිස්යාගේ අත්පා, මේ මිනිස්යාගේ කඳ, මේ මිනිස්යාගේ ඇඟ. ඔන්න තේරුම් ගන්න මේ නිදර්ශනය තුල සක්කාය හා සක්කාය දෘෂ්ටිය පිළිබඳ. සක්කාය දෘෂ්ටියෙන් ලෝකේ බලනකොට පේන හැටි. අර පඹය වූ අවයව සහිත තැන දකින්න සක්කාය කියලා. දැන් දෘෂ්ටිය උපන්නේ කාලඟද? ඈතින් ඉන්න කෙනෙක් ළඟ. ඒ මිනිස්සේ කියන අදහසක් උපන්නා. දෘෂ්ටිය. දැන් එතන ඇත්ත දන්නෙත් නෑ, මේ උපන් අදහසේ ඇත්ත දන්නෙත් නෑ. දෙපළම ඇත්ත නොදකිනකොට ඒ මිනිස්සෙක්මයි ඔන්න දෙවි තීන්දුවට තීරණයට එනවා. ඒ මිනිස්සෙක්මයි. ඊළඟට මිනිස්යාගේ හිස, මිනිස්යාගේ කඳ, මිනිස්යාගේ අත්, මිනිස්යාගේ පා. මිනිස්යාට අයිති දේ එතන තියෙනවා. දැන් බලන්න ඒ තැනට ආවහම මිනිස්යා ගැන නොයෙක් වාද විවාද සංවාද කොච්චර ගොඩනගන්න පුළුවන්ද? හැබැයි දැන් ඔබට තේරෙනවා මේ නිදර්ශනය තුළ පඹය වූ තැන පවතින ධර්මතාවය සක්කාය නම් පංච උපාදානස්කන්ධය අපි මේ පඹය වූ අවයව පහට මුට්ටිය, සරම, කෝට් එක, ලී කෑලි ටික, ලනු කෑලි ටික කියන මේ කෑලි පහට සම කළොත් පංච උපාදානස්කන්ධය පඹයක් වගේ. රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥාන කියන්නේ මේ පහ වෙන් කරලා බැලුවොත්
සත්ව නොවන පුද්ගල නොවන ආත්ම නොවන නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ සත්ව නොවූ පුද්ගල නොවූ ආත්ම නොවූ එක් ක්ෂණික ධර්මතා පහ. අන්න ඒ ධර්මතා පහේ ඇත්ත නොදන්නකම මත පඹය හැටියට නොදන්නාකම යෙදුණු තැන මිනිසියෙක් කියන අදහස උපදිනවා වගේ අපට මෙන්න මේ ධර්මතා හමු වෙන තැන මිනිසයා කියන අදහස උපදිනවා. මිනිසයා කියන අදහස විතරක් නෙමෙයි. සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට තේරුම් ගන්න මේ සංඛාර කියන වචනයෙන් පැහැදිලි කරන්නේ කොතනද කියලා. පඹය වූ තැන නෙමෙයි. පඹය මිනිසෙක් නෙමෙයි. මිනිසයා කියන අදහස මේ චේතනා වශයෙන් පහළ කරගත් එක. ඔය විදිහට අපි මේ ලෝකයේම පිළිබඳව අපි සලකුණු කරගෙන තියෙන්නේ ඔන්න ඔය කියන සංඛාර සිතින් ඇති කරගත්ත සංකල්ප. ඒ සංකල්ප වලට තමයි අපි ඇලුම් කරලා තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. අපි ඇලුම් කරලා තියෙන්නේ මේ සිතින්ම හදාගත්ත දෙයකට. සිතින්ම හදාගත්ත දෙයකට තමයි සිතින් ඇලුම් කරලා තියෙන්නේ. ඒක වඩාත් පැහැදිලි කරගන්න පුළුවන් අපි ඊළඟට ඉදිරියට කතා කරන ටික අනුව විමසා බැලුවහම. දැන් ඔබ උත්සාහ කරන්න සක්කාය කියන තැන පඹය වූ තැන. මිනිසයා කියන අදහස කොහෙද උපදින්නේ? ඒ අදහස උපන්නාම ඊළඟට ඒ අදහසින් ඒ දෘෂ්ටියෙන් පඹය දෙස බලනකොට පඹය මිනිස්සෙක්ම වෙලා මිනිසයාට අයිති අවයවත් මිනිසයා ගැන හොඳ නරක ගුණාගුණ යහපත් අයහපත්කම් උසමහත කුල ගෝත්‍ර මේ හැම දෙයක්ම ඒ තුල ගොඩනැගෙනවා. අන දෘෂ්ටිය මත තව තවත් බොහෝ කුසල අකුසලයට ඉඩ මඟ සැලසෙන ආකාරය. අපි තවත් පුංචි නිදර්ශනයක් එකතු කරගත්තොත් මෙතන නොතේරෙන කෙනෙකුට තව තැනක් තේරුම් ගන්න පුළුවන්. හිතන්න දැන් ඔබ චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙක්. දැන් හිතෙන් අඳින්න මුලක්, ගහක මුලක්. ඊළඟට අඳින්න තව පැත්තකින් කඩක්. තව තැනක අඳින්න අතු ටිකක්. තව තැනක අඳින්න ඉති. තව තැනක අඳින්න කොළ. දැන් මුලක් තියෙනවා, කඳක් තියෙනවා, අතු තියෙනවා, ඉති තියෙනවා, කොළ තියෙනවා. වෙන වෙනම තියෙනවා. දැන් ගහක් අපට හම්බ වෙලා නැහැ තාම. ගහක් නොවන ධර්මතාව ටිකක් තියෙනවා. දැන් අපි බැලුවොත් මුල ගහක්ද? මුල ගහක් නෙවෙයි. කඳද ගහ? කඳ ගහක් නෙවෙයි. අතුද ගහ? අතුත් ගහක් නෙවෙයි. ඉතිද ගහ? ඉතිත් ගහක් නෙවෙයි. කොළද ගහ? කොළත් ගහ නෙවෙයි. එහෙනම් මුල ගහ නොවන කල, කඳ ගහ නොවන කල, අතු ගහ නොවන කල, ඉති ගහ නොවන කල, කොළ ගහ නොවන කල අපිට ගහක් හම්බ වෙන්නේ කොහොමද? දැන් ඔය කෑලි ටික, ඔය චිත්‍ර ටික එකතු කරන්න. දැන් මුලට එකතු කළා කඳ, අතු එකතු කළා, ඉති එකතු කළා, කොළ එකතු කළා. දැන් මොකද්ද වෙන්නේ? දැන් ගහක් තියෙනවා. දැන් ගහ තියෙන්නේ ඒ අවයව ටික තුලද වෙන කොහෙවත්ද? ගහ කියන අදහසක් තමා තුළ උපන්න මිසක් ඒ ගහක් නොවූ අවයව ටික එකතු කළා කියලා එතන ගහක් හට ගන්නවද?
ගහ නොවූ ගහක් නොවූ අවයව ටිකක් එතන තිබුණා. හැබැයි දැන් මේ එකම ආකෘතියකට මේ අවයව ටික එකතු කළාම චිත්‍රය සම්පූර්ණ කළාම මේ අවයව ටික ගහක් වෙනව නෙමෙයි. ගහ කියලා අදහස මේක බලන දකින කෙනාට උපදින්න පුළුවන්. එතකොට හොඳට තේරුම් ගන්න බලන්න ගහ කියන අදහස අයිති ඒ චිත්‍රයටදී අවයව ටිකටද එහෙම නැත්නම් තවත් කෙනෙකුගේ හිත තුළ උපන් ධර්මතාවයක්ද කියලා. ඔන්න බෙදා ගන්න සක්කාය හා සක්කාය දෘෂ්ටිය කියන එක. කන්ද මුල කන්ද අතු ඉති කොළ ටික කියන පහ දකින්න පංච උපාදානස්කන්ධයේ සක්කාය කියන තැනට. ඒ බඳු සක්කායක් ඇති තැනක ගහක්, වැලක්, මලක්, සත්වයේ පුද්ගලයේ මේ ලෝකේ යම්තාවක් නම් කරන වස්තුන් නැත්නම් ඒ හැම එකක්ම මෙන්න මේ හිතෙන් ගොඩනගා ගන්න සංස්කාර. සංඛාර කියන වචනේ අරුත උතනින් තේරුම් ගන්නවා. ඔතනයි අනිත්‍ය දකින්න ඕන. සබ්බේ සංඛාරා අනිච්චයි. යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. විසුද්ධියට නිවනට මඟ හැදෙන්නේ උතනින්. දැන් හොඳට ඔය වගේ නිදර්ශන කීපයක් අරගෙන බලන්න. පුටුව, මේසෙ කියන තැනින් අරගෙන බලන්න. එහෙම Tamanට තේරෙන තැන් වලින් නිදර්ශන අරගෙන බලන්න හොඳට නිබඳු අවයව ඇති තැනක මේ අදහස උපදින්නේ මාතුල නේද? හිතේ උපදින අදහසක් නේද? මේක රළු ගොරෝසු තැනක්. ඒ වුණාට කමක් නැහැ, මේකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. හිතලා බලන්න දැන් එහෙනම් මේ බඳු අවයව ඇති තැනක එහි ඇත්ත නොදකින හැම මොහොතකම මෙහෙම අදහසක් උපදිනවා නේද? ඒ අදහසෙන් මේ දිහා බලනකොට ඒක මිනිසෙක්ම වෙලා, ඒක ගහක්ම වෙලා, ඒක පුටුවක්ම වෙලා, ඒක මේසයක්ම වෙලා, ඒක ගෙයක්ම වෙලා, ඒක වාහනයක්ම වෙලා. ඔය හැම නිදර්ශනයක්ම ඔය දෙකට වෙන් කරලා බලන්න. ලෝකයේ සංඛාර, සත්ත්ව සංඛාර අවකාශ බුදුහාඳුරු ලෝකත්‍රයක් අවබෝධ කළා. සංඛාර ලෝකය අපට මේ තියෙන සියල්ල මනෝමයෙන් හදාගත්ත ලෝකයක්. ඒකේ සැබෑව අපට හම්බ වෙන්නේ අපි ගහක්, වැලක්, මලක්, ගෙයක්, දොරක්, පුටුවක්, මේසයක්, මිනිස්සෙක් කියලා දකින්න තැන මොනවද තියෙන්නේ කියලා වෙන් කොට බලන්න උත්සාහ කළොත් ඔන්න අපට අහු වෙන්න ඕන දෘෂ්ටිය කියන එක. අවයව මෙබඳු නම් මෙබඳු අවයව ඇති තැනක මිනිස්සෙක් කියලා අදහසක් නේද ඉපදිලා තියෙන්නේ. අන්න ළඟට ගිහිල්ලා බැලුවොත් මෙතන තියෙන්නේ මුට්ටියක්, මෙතන තියෙන්නේ කෝට් එකක්, මෙතන තියෙන්නේ සරමක්, මෙතන තියෙන්නේ ලී කෑලි ටිකක්, මෙතන තියෙන්නේ වැල් කෑලි ටිකක්, ලණු කෑලි ටිකක්. මෙහෙම ඇති දැනක මෙහෙම අදහසක් ඉපදිලා නේද? මේ අදහසින් බලනකොට මේක මිනිස්සෙක්ම වෙලා පෙනුණා නේද? මිනිස්සෙකු ගුණාගුණ හොඳ නරක යහපත් අයහපත් උස්මිටිකම් නොයෙක් දේවල් කතා කරන්න යෙදුණා නේද? තණ්හා ආසාවන් උපන්න නේද? ලෝභ ද්වේෂ මෝහයන් හටගත්ත නේද? කුසල අකුසල කර්ම ගොඩ නැගුණා නේද මේ මත? ඔන්න Tamanට තේරුම් ගන්න පුළුවන්. ඔය විදිහේ හැම නිදර්ශනයක්ම අරගෙන බලන්න. මේ කකුලද මේසෙ, මේ කකුලද මේසෙ, මේ කකුලද මේසෙ, මේ කකුලද මේසෙ. මේ උඩ තට්ටුවද මේසෙ. එහෙනම් මේසයක් නොවන අවයව ටිකක් තියෙන්නේ. එහෙනම් මේසෙ නොවන අවයව ටිකක් එකතු වෙච්ච තැන මේසයක් කොහෙද හටගන්නේ? මේසෙ කියන්නේ මොකක්ද? අන්න අපට හම්බ වෙනවා මුළු ලෝකයම අපට හිතට ගොනු කරගත්ත දේවල් කියලා.
හිතින් හදාගත්ත දේවල්, හිතින් නම් කරගත්ත දේවල්, හිතෙන් සලකුණු කරගත්ත දේවල්. අපට මිදෙන්න තියෙන්නේ බාහිර ලෝකයෙන් නෙමෙයි, සිතින්මයි. සිතින්මයි ලෝකයක්ම උපාදාන කරගෙන ඉන්නේ, අල්ලගෙන ඉන්නේ. ඒ නිසා එතනින් මිදෙන්න පුළුවන් වෙන්නේ වැරද්ද හඳුනාගත්තොත්. ඒ නිසා දැන් බලන්න පඹයක් ඇති තැන මිනිස්සෙක් කියන අදහසක් උපදින තැන. අර අවයව ටිකක් ඇති තැන ගහක් කියන අදහස උපදින තැන. දැන් මුල යන ගණයට යනවා. කඳ යන ගණයට යනවා. අතු යන ගණයට යනවා. ඉති යන ගණයට යනවා. කොළ යන ගණයට යනවා. එතකොට ගහ කියලා හඳුනාගන්නේ කොහොමද? මේ ටික එකතු කළාම අමුතුවෙන් එකක් හැදෙනවද? ඒ එකතු කළ තැන ගහක් හැදෙන්නේ නැහැ. ඒ ටික එකතු කළාම ගහ කියන අදහසක් බලන්නා තුල පහළ වෙනවා. එතකොට ගහ කියන්නේ අදහසක්. ඔය දින් වැල, මල, ගෙය, වාහන, මේස, පුටු, ඇඳ ඕන තරම් දේවල් බලන්න ඔය විදිහෙන්ම හිතෙන්න හදාගත්ත සංකල්ප තමයි. ඒ සංකල්ප වලට තමයි අපි රාග ද්වේෂ උපදවගෙන තියෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. අපි මෙන්න මේ බඳු අනාත්ම වූ ධර්මතාවයක් ඇතිතැන මිනිස්සෙක් කියන සංකල්පයක් උපදවගෙන මිනිස්යාට ආදරය කරනවා. මිනිස්යා කෙරෙහි රාගය උපදවා ගන්නවා, ද්වේෂය උපදවා ගන්නවා. මේ බඳු අවයව ඇති තැනක ගහක් කියන සංකල්පයක් උපදවාගෙන ඒ ගහේ සෙවණ හරි සිසිලයි. ඒ ගහ හරි වටිනවා. ගහ පිළිබඳව ලෝභ ද්වේෂ උපදවා ගන්න. මේ ලෝකයේ තුල පවතින යථාර්ථයේ ධර්මතාවය මෙන්න මේ බඳුයි. ඒ නිසා දැන් ටිකක් හිතලා බලන්න මෙන්න මේ නිදර්ශන ටිකෙන් යමක් තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඒ ටික හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනකන් ස්කන්ධ ගැන හොයන්න යන්න එපා. මේ ටික හොඳට බලලා තේරුම් ගන්න පුළුවන් නම් මේ බඳු අවයව ඇති තැනක මේ හිතේ උපදින අදහසක් නේද? මේ අදහස උපන්නාම මේ අදහස නේද බලවත් වෙන්නේ. ඊට පස්සේ මේසේ කකුල, මේසේ තට්ටුව, මේසේ රෙද්ද, මේසේ උඩ, මේසේ යට කොච්චර විවාහාරයක් ගොඩ නැගෙනවද? දැන් මේසයක් නොවන අවයව ටිකක් මෙතන ඇත්තේ. මේසෙ කියන අදහසක් දෘෂ්ටියක් අපි තමා තුළ උපන්නේ. ඒ දෘෂ්ටිය කොච්චර සජීවී වෙනවද, බලවත් වෙනවද? අන්තිමට ඔක්කොම මේ ටික මේසෙට අයිති දේවල් වෙනවා. දැන් බලන්න අර චිත්‍රය, අර සිතුවම, අර පඹය ආවුතන මිනිස්සෙක් කියලා නම් කරන්න කිසිම සලකුණක් එතන නැහැ. ගහක් කියලා සලකුණු කරන්න කිසිම සලකුණක් එතන නැහැ. දැන් ගහ කියන අදහස උපදින්නේ, මිනිස්සෙක් කියන අදහස උපදින්නේ පස්සේ. මුට්ටිය කෝට් එක සරලම කෝටු ලී කෑලි ටික, ලනු කෑලි ටික මේ එකක්වත් මිනිස්සෙක් කියන අදහසට එකඟ නැහැ. මේ ඔක්කොම ටික, මේ අවයව ටික මේ ආකෘතියට පිහිටියට පස්සේ අන්තිමටයි මිනිසයා කියන අදහස උපදින්නේ. හැබැයි මිනිසයා කියන අදහස දෘෂ්ටිය මොනතරම් බලවත්ද? අන්තිමට මිනිසයා කියන අදහස උපදවන්න හේතු වෙච්ච යම් අවයව ටිකක් ඇත්නම් ඒ ටිකේ අයිතිකාරයක් වෙනවා. දැන් මිනිසයාගේ හිස, මිනිසයාගේ කඳ, මිනිසයාගේ අත්පා, ගහ කියන අදහස උපදවන්න හේතු වෙච්ච කාරණා ටික, ඒ කරුණු ටික යෙදිලාමයි ගහ කියන අදහස උපන්නේ. අන්තිමට මෙන්න ගහේ කොළ, ගහේ අතු, ගහේ ඉති, ගහේ කඳ, ගහේ මුල,
බලන්න දෘෂ්ටියේ තරම කොච්චරද බලවත්. ඊළඟට ඒ ගහට නඩුහබ කියාගනි. එනකොටා ගනි. ගහමරා ගනි. ගහට. ගහ උපන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. ගහ උපන්නේ කොහෙද කියලා දන්නවනම් කවුරුවත් ගහ මරා ගන්න යන්නේ නැහැ. එනකොට අහගෙන යන්නේ නැහැ. ගහ තියෙන්නේ කොහෙද? තමන් තුල. ඉතින් මේක තමන් විසින්ම නුවණින් දැකලා හඳුනා ගන්න ඕන. එතකොට තේරෙනවා මේ ටික දකිනකොටම එහෙනම් නිබඳු අවයව ඇති තැනක, නිබඳු ස්කන්ධ ඇති තැනක මෙහිම අදහස් උපදිනව නේද? මේ අවතින අවයව ටිකේ ඇත්ත. මේ උපන් අදහසේ ඇත්ත. ඇති සැටියෙන් නොදැක්කොත් මේ දෙක එකතු වෙලා ලෝකයක්ම වෙනවා, ලෝකයක්ම වනවා නේද? ඇත්තටම සජීවී මිනිහ. ඇත්තටම සජීවී ගහ, වෙලක්, මලක්, ගෙයක්, පුටුවක්, මේසයක්, වාහනයක්, ලොරියක්, බස් එකක්. මේ යම් තාක් දේ අපි කතා කරන දේ නම් විවාහාරේ හැම දෙයක්ම මෙන්න මේ දෘෂ්ටිය මත ගොඩ නැගුණු සංකල්ප බව තේරුම් ගන්න. මොන සංඛාර ලෝකයක්. සංඛාර ලෝකයක් අපිට තියෙනවා. අපි මෙහෙට ඇලුම් කරනවා කියලා ඇලුම් කරලා තියෙන්නේ තමන්ගේම හිතේ හටගත්ත සංකල්පයකට. නේති කාමායානි චිත්‍රානි ලෝක. අපි ඇලුම් කරලා තියෙන්නේ ලෝකේ තියෙන චිත්‍රවලට නෙමෙයි. ලෝකේ තියෙන අවයවවලට නෙමෙයි. අපි ඇලුම් කරලා තියෙන්නේ අපේ හිතේ බැඳුණු සංකල්පවලට. හැබැයි ඒ සංකල්පයට ඇලුම් කරනකොට අහු වෙලා තියෙන්නේ ලෝකෙ. නොදැනයි අපි ලෝකේ අල්ලගෙන තියෙන්නේ. ලෝකේ හසු වෙලා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ දෘෂ්ටිය මෙහෙම උපදිනවා කියන අදහස හොඳට තේරුම් ගත්තට පස්සේ දැන් බලන්න පංච උපාදානස්කන්ධේ නමින් කියන සක්කාය මොනවද කියලා. ඔන්න හොයලා බැලුවොත් අර මුට්ටියලි කෑලි ටික කෝට් එක ලනු කෑලි ටික සරම සත්ත්ව නොවු පුද්ගල නොවු ආත්ම නොවු කෙනෙක් නොවු අනාත්ම ධර්මතාවයක් හැටියට ඔබට වැටහෙන්නේ යම්සේද එතනට ගිහිලා බැලුවොත් ගහක් නොවු මුල කඳ අතු ඉති කොළ ගහක් වශයෙන් වැටහීමක් නොලබන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ ස්කන්ධ ටික හොයා බැලුවොත්. මොන බුදුරජාණන් වහන්සේ අපට මෙන්න මේ නිදර්ශන වලින් තේරුම් ගන්න පුළුවන් මොකක්ද දේශනා කරලා තියෙන්නේ. දැන් අපිට යන්තමට අනුමානයකට හෝ වැටහෙනවා නම් අබේක් ඇතිතන මිනිස්සෙක් කියන අදහස උපන්නාම මෙහෙම වෙනව නේද? මේ බඳු සිතුවම් ඇති තැනක ගහක් කියන අදහස ඉපදිලා මේ ගහේ කොළ මේ ගහේ අතු ගහේ ඉති ගහේ මුල් ගහේ කඳ කියලා ගහේ ගෙඩි ගහේ සෙවන කියලා මේ මහා ගොඩක් බැඳීමකට යනව නේද කියලා. මේ පුටුව මේසේ ගේ ආදී නොයෙක් දේ මේ විදිහෙන්ම නේද ඉපදිලා තියෙන්නේ හැදිලා තියෙන්නේ කියලා තේරෙනවා. ඔබ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය මේ ස්කන්ධ පහ පිළිබඳව සොයා බැලීමක් කළොත් ළඟට ගිහිල්ලා බැලුවොත් පඹයා ළඟට ගියා වගේමයි. මිනිස්සෙක් හැටියට දැකපු පඹයා කවුරු හරි ඔබ ළඟට පැඳගගෙන ගියොත් ළඟට යනකොට අනේ මම කොච්චර මෝඩද, මම කොච්චර වැරදි අදහසක්ද ඇති කරගෙන තියෙන්නේ, මේ බඳු අවයව මේ බඳු පඹයෙක් ඇති තැනක මිනිස්සෙක් කියන අදහසක් උපදවාගෙන මම දුක් විඳන්නේ. ඔන්න තේරෙනවා වගේ
බුදුරජාණන් වහන්සේත් අපට පෙන්ලා දුන්න මෙන්න මේ ස්කන්ධ පහක් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධය මේ සක්කාය හැටියට නොදැක්කොත් ඇත්ත ඇති සැටියෙන් නොදැක්කොත් සක්කාය දෘෂ්ටිය. මිනිස්යා සත්වයා කෙනෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් ගහක් වැලක් මලක් පුටුවක් මේසයක් යානයක් වාහනයක් හැටියට ඔන්න හමු වෙනවා. මෙන්න මේ බඳු දෘෂ්ටියක් තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දේශනා කරලා නිකන් හිටියේ නේ. උන්වහන්සේ දේශනා කළා එන්න යන්න මාත් එක්ක එතනට. මේ මිනිස්සියෙක් කියලා දකින්න තැන මොනවද තියෙන්නේ මම පෙන්නන්නම් ගිහිල්ලා එන්න යන්න. උන්වහන්සේ අපිව එක් කරගෙන ගියා. උන්වහන්සේ දේශනා කළ හැම ධර්මයක්ම මෙන්න මේ අපට ඈතින් තිබුණු අපි මිනිස්සෙක් කියලා රැවටුණු කෙනෙක් දෙයක් හැටියට රැවටෙන තැනට එක් කරගෙන ගිහිල්ලා පෙන්නනවා මෙන්න තියෙන ඒවා. මොනවද තියෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මොකද්ද රූපය කියන්නේ? බලන්න ලිහලා. නිකන් බලලා බෑ. මොකද්ද රූපය කියන්නේ? චත්තාරෝච මහා භූතා චතුර්ණං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූප. මොකද්ද රූපය කියලා කියන්නේ? දැන් අපට රූප ආධ්‍යාත්මික රූප බාහිර රූප කියලා දෙකක් තියෙනවා. මම මගේ කියා ගන්න රූපයක් තියෙනවා, අනුන්ගේය කියා ගන්න රූපයක් තියෙනවා. ආධ්‍යාත්මික රූපයක් තියෙනවා, බාහිර රූපයක් තියෙනවා. දැන් බලන්න මේ රූපයට මම මගේ කියලා කියන්න පුළුවන්ද? ඒකේ වැරද්දක් තියෙනවද? ඒ ගැන හොයන බැලීම විමසීම තමයි කායානුපස්සනාව කියන්නේ. රූපේ පිරිසිදු දකින්නවා කියන්නේ. හොඳයි අපි දහම පසකින් තබලා අපි දන්න විද්‍යාව මත රූපය ගැන විමර්ශනයක් කරමු. අපි මේ ශරීරය කෑලි කෑලි වලට කොටස් වලට වෙන් කරලා බෙදාගෙන ගියොත් එහෙම බෙදලා අවසානයේට සියුම් කොටස් කෑලි වලට වෙන් කරගෙන අපි අන්වීක්ෂයකින් දකින තැන දක්වා කුඩා කරගෙන ගියොත් අපට එතනින් එහාට යනකොට හම්බ වෙනවා පරමාණුවක්. අපි මේ පරමාණුව කියන තැන නතර වෙමුකෝ. දන්න තේරෙන තැන. ඔන්න මම කියන මගේ කියන කය විශ්ලේෂණය කරලා බෙදාගෙන ගිහිල්ලා අවසන් වුණා මෙතන තියෙන්නේ පරමාණු. බාහිරය අනුන්‍ය කියන කයකුත් ඒ වගේම බෙදීමකට ලක් කරනවා. මොන කොටස් වලට වෙන් කරගෙන ගිහිල්ලා අවසන් වෙනවා එතන තියෙන්නේ පරමාණු. ඒ පරමාණුවේ මේ පරමාණුවේ වෙනස මොකක්ද? ඒකත් පරමාණු මේකත් පරමාණු පරමාණුවම පරමාණුවේ වෙනසක් නැහැ. එතකොට දැන් මේ පරමාණුවට මේ පරමාණු රාශියක් එකතු වෙච්ච තැනට මම කියනවා. තවත් පරමාණු රාශියක් එකතු වෙච්ච තැනට අණු කියනවා. දැන් පරමාණුව තුල තියෙනවද මමය අණුන්‍ය යන හැඟීමක්? එහෙනම් පරමාණු රාශියක් ඇති තැන මමය මගේ කියන අදහසක් කාටද ඉපදිලා තියෙන්නේ? හැමෙක් ඇති තැන මිනිස්සෙක් කියන මම කියන අදහස ඉපදිලා නැද්ද? බාහිරේ තිබුණේ පරමාණු නම් ඒ පරමාණු රාශියක් ඇති තැන අණුන්‍ය කිය. සත්‍යයක් පුද්ගලයෙක් නෝනාය මහත්යය දුවය පුතාය කියලා අරගෙන තියෙන්නේ පුද්ගල භාවයෙන් අරගෙන තියෙන්නේ මොනවද? එතන තියෙන්නේ පරමාණු. දැන් අපි දන්න විද්‍යාව තුළ මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියන මමය අනුන්‍ය කියන ටික රූපය බෙදලා බැලුවොත් අපට අහුවෙන්නේ පරමාණුව නොවේද? ඊටත් එහාට ගියොත් ඊටත් සියුම් දෙයක් හම්බ වෙයි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. තවත් එහාට ගියාම හම්බ වෙනවා රූප කලාප. ඊටත් එහාට ගියාම හම්බ වෙනවා සතර මහා ධාතු. විද්‍යාව ගිහිල්ලා තියෙන උතනට විතරයි. බුදුහාමුදුරුවෝ ඊට එහාට ගිහිල්ලා.
බුදුදහම විද්‍යාව ඉක්මවා ගිහිල්ලා භෞතිකවාදයේ තුල භෞතික ඉගැන්වීම් තුල ඒක ආකර්ෂණීය විකර්ෂණීය ස්ථායීකරණයේ ස්වභාවයක් කියන තැනට ඇවිල්ලා තියෙනවා. 19 වශයෙන් පරමාණු තමයි කුඩාම දේ කියලා මහ ලුකුවට කැගැහුවා. ඊට පස්සේ පරමාණු දහස් ගානකට කඩලා කිව්වා ඒක ස්වභාවයක්. ඒ ස්වභාවය කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්න තාම විද්‍යාව අසමත් අවිද්‍යාවෙන් යුක්තයි. හැබැයි බුදුහාමුදුරුවෝ ඒ ස්වභාවය 4 කොටසකට කඩලා පෙන්නුවා. ඒකේ ස්වභාව ධර්මතා 4ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ. ඔන්න අපි නුවණින් බැලුවොත් කෙලවර දක්වා ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා වෙනසක් නෑ. හැම තැනකම තියෙන්නේ ධාතුව. ධාතුව රූපේ තුල. එතකොට අර ධාතුවයි මේ ධාතුවයි කියලා බෙදන්න බෑ. හැම තැනකම තියෙන එකම ස්වභාවයක්. ධාතුව කියන අදහස තේරෙන්නේ නැත්නම් පරමාණු කියන අදහසින් ගන්න. අර පරමාණුවේ මේ පරමාණුවේ මොකද්ද වෙනස? මේ පරමාණුවට මම කියන්නේ අර පරමාණුවට අනුන් කියන්න මොකද්ද තියෙන අයිතිය? එහෙනම් අර පඹේක ඇති තැනක ඇති කරගත්ත දෘෂ්ටිවාදයක් නොවේද රූපේ මම කියන එක. මගේ කියන එක. මේ ටික මගේ අර ටික අනුන්ගේ. එහෙනම් මොන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවා රූපේ බෙදලා බලන්න. ඉස්සෙල්ලා බලන්න මේ සත්‍යයේ පුද්ගලයෙක් කෙනෙක් හැටියට පේන රූපය බෙදන්න. කෙස්, ලොම්, නිය, දත්, හම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, අක්මා, දලබු, එනහලු, ලේ, සරව, සෙම්, සොටු, මල, මුත්‍ර ආදී මේ වශයෙන් බෙදාගෙන යන්න. දැන් කෙස් සත්‍ය පුද්ගලයෙක්, ලොම් සත්‍ය පුද්ගලයෙක්, නිය සත්‍ය පුද්ගලයෙක්, හම දත් සත්‍ය පුද්ගලයෙක්, මස් සත්‍ය පුද්ගලයෙක්, නහරවැල් සත්‍ය පුද්ගලයෙක්, ඇටකටු සත්‍ය පුද්ගලයෙක්, ඇට මිදුළු සත්‍ය පුද්ගලයෙක්, වකුගඩුවක් මා සත්‍ය පුද්ගලයෙක්, බඩවැල් සත්‍ය පුද්ගලයෙක්, ලේ සරවසෙන් සොටු පිච්චෙන් සත්‍ය පුද්ගලයෙක්. සත්‍ය පුද්ගල නොවූ අනාත්ම වූ නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය ධර්මතා ටිකක් මෙතන තියෙනවා. එහෙම ඇති තැනක මේ සත්‍යයේ කියන අදහසක් උපදිනව නේද? අර උපමාවෙන් පෙන්නපු කතාවේ ඇත්තක් තියෙනවා වගේ නේද? ඔන්න තවදුරටත් එතනින් නතර නොවි. කෙස් කියන්නේ මොනවද? කෙස් කියන්නේ මොනවද? ඒ ටිකත් අපි කුඩා අංශු වලට කඩලා බැලුවොත් ඔන්න අපි කියයි සෛල කියලා. සෛල කියන්නේ මොනවද? ඒවත් තවදුරටත් කඩලා බලලා කියයි පරමාණු කියලා. අංශු කියයි පරමාණු කියයි. ඒවත් තවදුරටත් බෙදලා බැලුවොත් ඒකත් බොරුවක් වෙනවා. අන්තිමට බෙදන්න බැරි තැනකට යනවා ධාතු. එහෙනම් ධාතුව සත්ත්ව වූ පුද්ගල වූ ආත්ම වූ කෙනෙක් වූ ස්වභාව ධර්මතාවය. මේ අමමගේ අනුන්ගේ කියන තැනට බෙදා ගන්න බැරි හැම තැනකම තියෙන පොදු ධර්මතාවයක් වෙනවා ධාතු. ඒ ධාතුව රාශි වෙච්ච තැන මේ සත්‍යයක පුද්ගලයෙක් කියන හැඟීමක් ඇති වෙලා නේද? ඒකටත් පුංචි නිදර්ශනයක් කියලා දෙන්න. මැටි කුලියක් ගැන හිතන්න. මැටි කුලියක වටිනාකමක් තියනවද කාටවත්? මම මැටි කුලියක් කුලි කරලා කියනවා වෙන්දේසි දැන්. ලන්සුවක් කියන්නේ. කවුරුවත් ඉල්ලන්නේ නැහැ ඩොලර් 5කටවත්. ඩොලර් 5ක් තියා 7-5කටවත් ඉල්ලන්නේ. ඇයි? හැමතැනම තියෙනවා. මොකටද සල්ලි දීලා ගන්න මැටි? මැටි වල කිසි වටිනාකමක් නැහැ. හැබැයි ඔය මැටි කුලියම මම එක්තරා ආකෘතියකට වෙනස් කරනවා හදනවා දැන්. දැන් කියන වෙන්දේසිය ලන්සුවක් කියලා. දැන් මැටි කුලියක් පේන්නේ දැන් පේනවා වළඳක්. දැන් වළඳක් පේනවා. දැන් මොකද කියන්නේ? දැන් වටිනාකමක් තියෙනවා. දැන් ඒකට මිලක් තියෙනවා. හැබැයි මොනවද තියෙන්නේ? රත්තරන් එකතු කළාද මේකට? දැන් මැටිමයි තියෙන්නේ. වෙනස මොකක්ද? පේන හැඩේ වෙනස.
දැන් ඔය මැටි ගුලියම වෙනස් කරලා තවත් හැඩයක් හදලා පෙන්නනවා. ඊට වැඩි ගානකට ඉල්ලනවා කලගෙඩිය. ඔය මැටි ගුලියම තව වෙනස් කරලා හදනවා මුවෙක් ගෝනෙක් ඇතෙක්. දැන් මැටි පේන්නේ මුවෙක් ගෝනෙක්. තව ටිකක් වෙනස් කරනවා. මෙන්න ස්ත්‍රියක් පුරුෂයෙක්. තවත් වටිනවා. ඔය මැටි ටිකම තව ටිකක් වෙනස් කරලා ප්‍රතිමාවක්. ඔන්න වදිනවා. දැන් මහ වටිනාකම. දැන් ඔබ ඔය දක්වා ආපු හැම තැනකම තිබුණු එකම යථාර්ථය මොකද්ද? මැටි. මැටි හැර වෙන කිසිවක් තිබුණේ. වෙනස මොකක්ද? පේන හැඩය හා ආපිති. පේන හැඩය. අන්න හැඩතලය වෙනස් වෙන්න නම වෙනස් වුණා. නමත් හැඩතලයක් වෙනස් වෙන්න වටිනාකමක් වෙනවා. හැබැයි නම හා වටිනාකම ගොඩ නැගුණේ මේ හැම තැනකම තියෙන්නේ මැටි නේද කියලා දකින්න පුළුවන් නම් මැටි වල වටිනාකම කිසිවෙකුට නෑ. අපට ආකෘතිය හැඩය නම එකතු වෙනකොට මැටි වෙහිලා ගියා. ඇතිලියක් මුට්ටියක් කට්ටියක් නෑමිලියක් කොරහ හාවෙක් මුවෙක් ගෝනෙක් ඇතෙක් ප්‍රතිමාවක් දක්වා පෙනෙන්න ගත්තා. දැන් බලන්න ඔය විදිහට තමයි අපි රැවටිලා තියෙන්නේ. මැටි හැටියට දැක්කොත් අපි කාටවත් වටිනාකමක් නැහැ. ධාතුව හැටියට දැක්කොත් පරමාණුව හැටියට දැක්කොත් මේ ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා ලස්සනයි අවලස්සනයි කියලා වටිනවයි කියලා තියෙන හැම තැනකම තියෙන්නේ මේ ධාතුව පමණක්ය. අත්ථි ධාතුවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. ධාතුව පමණක්මයි ඇත්තේ කියන නුවණ අපිට ලැබුණොත් අපි මේ රූපයට එළුම් කරන්නේ. එතකොට අපි දන්නවා ඒකේ තියෙන්නේ මොනවද? ධාතුව. ඒ හැඩේ වෙනස් වෙන්න මේ නම් වැටිලා තියෙන ඒවා ඔක්කොම හිතෙන් හදාගන්න ඒවා. අපි පනව ගන්න ඒවා සම්මුති. සම්මතයේ පරමාර්ථය දෙක දන්නවා. එතකොට සම්මතය කියන්නේ මහා බොරුවක්. පරමාර්ථය හැමතැනකම තියෙන්නේ මැටි. සම්මතය ඇතිලියක්, නෑබිලියක්, කට්ටියක්, මුට්ටියක්, කලගෙඩියක්, හාවෙක්, මුවෙක්, ගෝනෙක් ප්‍රතිමාවක් නොඑක් නම් පටන බැඳලා තියෙනවා. ඒ නම් අනෙක තියෙන දේ හැමතැනකම එකක්. අන්න අපි ඇත්ත ඇති හැටියෙන් දකිනකොට මේ බඳු ධාතුවක් ඇති තැන, මේ බඳු පරමාණුවක් ඇති තැන, මේ බඳු මැටි ඇති තැනක මේ බඳු තණ්හාවට හේතුව අදහසක් ඇති කර ගැනීම මෝඩකමක් නේද? මේක වරදක් තියෙනවා නේද මෙතන? අන්න අපි පඹේ ඉන්න තැනට ගියා. රූපේ හඳුනගත්තා වෙනවා. චත්තාරෝච මහා භූතා චතුර්ණං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. ඔන්න අපි රූපේ පරමාර්ථය හොයාගත්තාම මේ බඳු තැනකට නේද අපිට මෙහිම මම මගේ සත්‍යය පුද්ගලයා කියන අදහස ඉපදිලා තියෙන්නේ. අන්න බෙදන්න පටන් ගත්තා, විමසන්න බලන්න පටන් ගත්තා. ඔන්න පේනවා සක්කායේ තියෙන තැන. එහෙනම් දෘෂ්ටිය මොකක්ද? හිතෙන් නේද මේ අල්ලගෙන තියෙන්නේ. වේදනාවත් බලනවා. සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා තියෙනවා. දැන් සැප වේදනාවක් උපදිනවා, තව ඩිංගකින් දුක් වේදනාවක්. තව ඩිංගකින් සැපද නොවු දුක්ද නොවු වේදනාවක් උපදිනවා. සැප වේදනාව ඇති වෙලා නැති වෙලා දුක් වේදනාවක් උපදිනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඉතින් ඕකට ආත්මයක් කියන්නේ කොහොමද? දැන් ඇති වෙච්ච වේදනාව නෙමෙයි තව ටිකකින් තියෙන්නේ. තව ටිකකින් තව එකක්. ඒ වේදනාව උපදින්නත් හේතු හයක් තියෙනවා. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. එහෙට රූප ගැටිලා වේදනාවක් එනවා දැන්. තව ඩිංගකින් මෙන්න කනට ශබ්දයක් ගැටිලා වේදනාවක්. ඒක නැති වෙලා තව ටිකකින් නාසයට ගන්ධයක් ගැටිලා වේදනාවක්. තව ටිකකින් දිවට රසයක් ගැටිලා වේදනාවක්. තව ටිකකින් කයට පහසක් ගැටිලා. වේදනාව කියන්නේ වහ ඉපද නිරුද්ධ වෙන.
වෙනස් වෙන දෙයක් නේද? වේදනා බුබුලු උපමා. අහසින් වෙහි වැටෙන වෙලාවේ මේ වෙහි බිඳුව වැටෙනකොට පෙන පිනක් හට ගන්නවා. බුබුලක් හට ගන්නවා. ඊළඟට වෙහි පොද වැටෙනකොටම ඒ වතුර බිඳුවෙන් අර බුබුල බිඳිලා යනවා. චක්කු සංපස්සයෙන් හටගත්ත වේදනාව සෝත සංපස්සයෙන් වේදනාව බිඳිලා යනවා. මේ විදිහේ බුද්ධිය බුබුලක් වගේ වහ බිඳින එකක් නේද? වෙනස් වෙන එකක්. එහෙනම් දැන් මෙරිච් එකට මම කියන්නද? මැරෙමින් පවතින මේ වේදනාවට මම කියන්නද? නූපන්න වේදනාවට මම කියන්නද? එහෙනම් මම කියලා කියන්න බැරි අනාත්ම නිස්සත්ත්ව ජීව ධර්මතාවයක් නේද වේදනාව? එහෙනම් මම කියන අදහසක් දෘෂ්ටියක් නේද? ඔන්න දෘෂ්ටිය හෙළි වෙනවා. සංඥාව රූප හඳුනනවා, ශබ්ද හඳුනනවා, ගන්ධ හඳුනනවා, රස හඳුනනවා, පහස හඳුනනවා, ධර්මතා හඳුනනවා. සංඥාව කියන්නේ හඳුනන බව. හඳුනනවා කියනකොට ඒක හැඳිනීම් මාත්‍රයක්. අපි දනෝ පුංචි ලදරෝ ඉන්න තොටිල්ලට උඩ එක පාට බෝල එල්ලනවා. ළමයි බලාගෙන ඉන්න ඔක දිහා. පොඩි දරුවෝ බලාගෙන ඉන්න. එයාට තේරෙනවද මේ කහ පාට, මේ රතු පාට, මේ සුදු පාට කියලා? එයාට නමක් නැහැ. හැබැයි එයා දන්නවා නානත්වේ. මේ පාටට වඩා මේක වෙනස්. මේකට වඩා මේක වෙනස්. ඒ නිසා එයා ඇහැ කරකව බලනවා. සංඥාව කියන්නේ අන්න ඒ වගේ නමක් නැතිව හඳුන ගන්න බව. දැන් රූප හඳුනනවා. එහෙට රූප ගැටිලා. තව ඩිංගකින් ඒක නැති වෙලා කනට ශබ්දයක් ගැටිලා ශබ්දයක් හඳුන ගන්නවා. තව ටිකකින් ගන්ධයක් හඳුන ගන්නවා. තව ටිකකින් රසයක් හඳුන. මේ නෝනින් විමසලා බලනකොට පේනවා සංඥාව කියන්නේ වහ ඉපද නිරුද්ධ වෙනවා. එතකොට මෙරිච්ච ටිකට මම කියන්නද? නූපන් ටිකට මම කියන්නද? මේ මෙරෙමින් පවතින සංඥාවට මම කියන්නද? මම කියන්න තැනක් එතනත් හමු වෙන්නේ නැහැ. අනාත්ම නිස්සත්ත්ව ජීව ධර්මතාවයක් නේද සංඥාව. ඊළඟට සංචේතන රූප හඳුනනවා. රූප ගැන කල්පනා කරනවා. රූප සංචේතන ශබ්ද ගැන කල්පනා කරනවා. ගන්ධ ගැන කල්පනා කරනවා. රස ගැන කල්පනා කරනවා. පහස ගැන කල්පනා කරනවා. ධර්මතාව ගැන කල්පනා. දැන් රූපයක් ගැන කල්පනා කරනවා. තව ටිකකින් වෙන්නේ ඒක නැති වෙලා ශබ්දයක් ගැන කල්පනා වෙනවා. තව ටිකකින් ඒක නැති වෙලා ගන්ධයක් ගැන කල්පනා වෙනවා. තව ටිකකින් ඒක නැති වෙලා රසයක් ගැන කල්පනා වෙනවා. තව ටිකකින් ඒකත් නැති වෙලා පහස ගැන කල්පනා වෙනවා. දැන් බලන්න එතකොට හම්බ වෙන්නේ මේ සිතන බව මොහොතින් මොහොත නැති වෙලා යන එක. දැන් රූප ගැන හිතනකොට අනිත්‍යව නැහැ. රූප ගැන හිතපු විට රූප ගැන කල්පනාව නැති වෙලා ශබ්ද ගැන කල්පනාවක් එනවා. එතකොට අර ටික අනිත්‍යව ඔක්කොම මෙරිලා එකයි සජීවී තියෙන්නේ. එතකොට මෙරිච්ච ටිකට මම මගේ කියනවාද? නූපන් ටිකට නූපන් කල්පනාවන්ට මම මගේ කියනවාද? මේ මෙරීගෙන යන මැරෙන්න යන සංචේතනාවට මම මගේ කියනවාද? එහෙනම් එතනත් නිස්සත්ත්ව ජීව පබේක් නේද? පබේක් ඇත තැනක මිනිස්සෙක් මම කියලා අදහසක් ඉපදිලා නේද? අන්න දෘෂ්ටිය හවු වෙනවා. ඊළඟට විඥානයත් බලනවා. රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, පහස දැනගන්නවා, ධර්මතා දැනගන්නවා. විඥාන කියන්නේ දැනගන්නවා. විඥානන්ති ඉති විඥාන. දැන් රූපයක් දැනගන්නවා. රූපයක් දැනගන්න වෙලාවේ ශබ්ද ගන්ධ රස පහස පොට්ටබ්බ ධම්ම දැනගන්න සිත්නේ. දැන් තියෙන්නේ රූප දැනගන්න හිත විතරයි. මෙන්න ඒ හිත මැරෙනවා. දැන් ඊළඟට මෙන්න ශබ්දයක් දැනගන්න හිතක් පහළ වෙනවා. ඒක මැරිලා ගන්ධයක් දැනගන්න හිතක් පහළ වෙනවා. ඒකත් මැරිලා රසයක් දැනගන්න හිතක් පහළ වෙනවා. ඒකත් මැරිලා පහසක් දැනගන්න හිතක් පහළ වෙනවා. ඒකත් මැරිලා ධර්මතාවයක් දැනගන්න හිතක් පහළ වෙනවා. එතකොට හැමතිස්සෙම හිත පහක් මැරිලා එක හිතයි ඉපදිලා තියෙන්නේ. ඒ හිතත් ඉපද සෙනෙහකින් මැරෙනවා. එහෙනම් මැරිච්ච ටිකට මම මගේ කියනවාද? නූපන් ටිකට මම මගේ කියනවාද? මේ ඉපද මැරෙන දෙයට මම මගේ කියනවාද? එහෙනම් මම මගේ කියන බැරි තැනක් නේද මේ විඥානය. අනේ ස්කන්ධ ටික හොඳට මෙනෙහි කළා, හොඳට විමසා බැලුවා. බලනකොට තේරෙනවා එහෙනම් මේ ස්කන්ධ ටික එකක්වත් භවයක් වගේ. අවයව ටිකක් විතරයි සත්ත්වනෝ පුදුරනෝ මේ බඳු අවයව ටිකක් ඇති තැන
මම මගේ කියන අදහසක් දෘෂ්ටියක් ඉපදිලා නේද? ඔන්න ස්කන්ධ ටික එක පැත්තකට යනවා සක්කාය, එක පැත්තකට යනවා සක්කාය දෘෂ්ටි, එක පැත්තකට එනවා. අන්න ඒ ඔය දෙක වෙන් කරගත්ත කෙනාට තමයි දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්. එයා දන්නවා එතකොට මෙන්න මේ ටික දකින්නකොට මේ ටික ඇති තැන ඇත්තට නොබැලුවොත් මේ අදහස උපදිනවා. දැන් බලන්න ඔබේ හිතේ නැවෙන ධර්මතාවයන් දිහා භාවනාවේදී දැන් සිතේම උපදින ධර්මතාවයන් පඹය හැටියට සලකන්න, සක්කාය හැටියට දකින්න. සක්කාය දෘෂ්ටිය හැටියට දකින්න මේ ආවලා මේ ආවල් දේ මේ ආවල් කෙනා කියලා අත්පුද්ගල භාවයෙන් කෙනෙක් දෙයක් හැටියට දකිනකොට මේ දෙක වෙන් කරගන්න සක්කාය හා සක්කාය දෘෂ්ටිය කියලා. දැන් ඔබ තේරුම් ගන්න සක්කාය දෘෂ්ටියට වැටුනොත් කොච්චර බලවත් වෙනවද ඒක? මිනිස්සේ කියන අදහස කොච්චර බලවත් වුණාද? මිනිස්සයාට අයිති වුණානේ ඒවා ඔක්කොම. ගහ උපන්න ගහට අයිති වුණා ඔක්කොම ටික. ඒ වගේ මේවා ඒහා සමානව දකින්න දෘෂ්ටියේ බරපතලකම හඳුන ගන්න. මේ දෘෂ්ටිය මිදුනොත් ඔක්කොගෙම මෙදෙනව නේද කියලා හඳුන ගන්න. ඉස්සෙල්ලා මුකුත් කරන්න යන්න එපා. මේ වෙනස හඳුන ගන්න. මෙහෙම වෙනව නේද? තමන් සිතිනුත් හඳුන ගන්න මෙහෙම හිතේ පහළ වෙනවා මේ වගේ සංඥා සටහන්. පහළ වෙනකොට මේ අහවලා මේ අහවල් දේ මේ අහවල් කෙනා මේ අපේ ගෙදර මේ මෙන්න බාර ගන්නවා. සත්ව පුද්ගල භාවයෙන් කෙනෙක් දෙයක් හැටියට බාර ගන්නවා. එතන අර නිස්සත්ත්ව නිජීව ශුන්‍ය බව නැහැ. සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් යමක් හැටියට බාර ගන්නවා. මෙන්න මේ බාර ගන්න බවම දෘෂ්ටිය හැටියට සලකන්න. මේ දෘෂ්ටිය යම්තාක් උපදිනවා නම් තාම සක්කාය දෘෂ්ටියෙන් යුක්තයි. එහෙනම් මේ දෘෂ්ටිය තියෙනකන් සසරෙන් මිදිලා නැහැ. එහෙනම් සංසාරයෙන් මිදෙන්න නම් මේ දෘෂ්ටියෙන් මිදෙන්න ඕන කියන තැන හඳුනා ගන්න. ඒ දෘෂ්ටියෙන් මිදෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? පඹය ඌ හැටියෙන්ම දකින්න ඕන. අර අවයව ටික අවයව හැටියට දකින්න ඕන. මෙටි හැටියට දකින්න ඕන. සම්මතයෙන් මිදෙන්න නම්. එහෙනම් රූපේ ගැන ඔන්න විමසන්න කායානුපස්සනාවේ සඳහා. වේදනාව ගැන විමසන්න වේදනානුපස්සනාව. සිත ගැන විමසන්න චිත්තානුපස්සනාව. වේදනා සංඥා සංඛාර ගැන විමසන්න ධම්මානුපස්සනාව. සතර සතිපට්ඨානයේ තියෙන ඔය ස්කන්ධ පහ විමසන්න. ඔය ස්කන්ධ පහෙන් ස්කන්ධ පහ විමසලිමත් වෙනකොට විමර්ශනය කරනකොට හඳුන ගන්නකොට අනේ මේ බඳු අනාත්ම ධර්මතාවයක් ඇති තැනක මේ දෘෂ්ටියක් උපන්න නේද? මෙච්චර කාලයක් දුක් විඳින්නේ ඇත්තම දැකපු නිසා නේද? කියලා මේ ඇත්ත ඇති සැටියෙන් දකිනකොට දෘෂ්ටියට ඉඩ නැති වෙනවා. සක්කාය දෘෂ්ටිය දුර වෙනවා. සක්කාය සමුදය අන්තයත් හැරෙනවා. සක්කාය නිරෝධය සක්කාය නිරෝධ කරන පිළිවෙත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය දැක්ම මේ මොහොතේ උපදිනවා. අන්න එතකොට අපි සසරෙන් මිදෙන පළවෙනි දොරකඩ පසු කළා වෙනවා. ඉතින් මේ බඳු තැනකින් මේ බඳු දහමකින් අපි අපේ සිත් ඇසුරු කොටගෙන මේ යථාර්ථය දකින්න විමසන්න උත්සාහවත් වෙන්න. ඒ නිදර්ශන ටික හොඳින් සිහි කරන්න, හොඳින් මෙනෙහි කරන්න. මේ ජීවිතේම නිවෙන්නේ මේ සැනසෙන්නේ මේ යන අදිස්ථානයෙන් නුවණ මෙහෙවන්න බලාපොරොත්තුවක් ඇති කරගන්න. කෙසේ හෝ මේ ජීවිතේ මේ ගෞතම බුදු සසුන තුළ මේ ඇත්ත දැකලා මේ සසරින් මිදෙනවාමයි කියන අදිස්ථානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. අද ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් භාවනාවෙන් වන්දනාවෙන් පූජාවෙන් සිත කරගත් හැම කුසලයක් හැම පිනක්ම
මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේ සසර දුක් ගෙවා ගන්නට තව තවත් මඟ ගැන කියා දෙන මඟට යොමු කරන දහමට කුසලයට යොමු කරන පිනට දහමට යොමුන සත්පුරුෂ ඇසුර ලබන්නටම මේ පිනට හේතු වාසනා පාරමී වේවා ප්‍රාර්ථනා. මතු දිනක බුදුවලුවක් සනසන දහම් මඟ ලෝකයට කියා දෙන ආර්ය මෛත්‍රීය නාථ මිග්බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසනමානක උපකාරක පින් කැමති සියලු දිව්‍ය රාජ සමූහයාටත් තම තමන්ගේ ඉෂ්ඨකාමී ගේදොරයිල කඩන් වතු පිටි පුණ්‍ය භූමියට අධිග්‍රහිත සියලු දෙවියන්ටත් මේ පින් අයිති වේවා දිවයිසර වැඩි දියුණු වේවා පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා දෙවියන්ට. අද දවසේ මේ පින්කමේ දායකත්වයේ දරන විමලා අල්විස් මෙනියම් ඒ වගේම අයෝමා ශිරෝමා රත්නායක මහත්මිය හිල්ඩා පෙරේරා හිල්ඩා ප්‍රනාන්දු මහත්මිය අයිරාන් නිරංජලා ගජනායක නොනා මහත්මිය ඔවිනී වීරක්කොඩි මහත්මිය මේ පස් දෙනා නමින්ම ඒ කුල පරම්පරාගත වූ මේ පරලෝකීය යම් තාක් මව්පිය සහෝදර ගුරුවර ඥාතිවරු හිතවතුන් ඇතනම් ඒ සෑම සියලු ඥාති වර්ගයාට ඔබ අප හැම දෙනා නමින් මියගිය සියලු ඥාති වර්ගයාට මේ ස්ථානයේ ඇතිකොට බිහිකොට මියගිය සියලු දෙනාට මේ පින් එකසේ අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සංසාර ගමන නිවා කොට සාන්ත නිවනින් සැනසෙත්වායි සාදු. ඒ වගේම අද දවසේ දායකත්වයේ දරන ඒ පින්වතුන්ගේ පවුල් වල හැම දෙනාටම මේ ධර්ම ශ්‍රවණයට සහභාගී වූ සම්බන්ධ වූ හැම දෙනාටම විශේෂ අරමුණක් වල දේශක ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීම උන්වහන්සේටත් උන්වහන්සේ ඇතුළු මේ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ අන්තරක වරණයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව පවතිනා වූ නවග්‍රහ ආදීන්ගෙන් ලැබෙන්නේ යයි කියන විශ්වාස කරන බඳු දෝෂයන් නැත්නම් ඒ සියලු දෝෂයන්ද අඩවින බන්ධනය සහ කටවහාදී වශයෙන් ඇතිවන දෝෂ යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාග ගාන්ධර්ව ආදීන්ගෙන් එළඹෙන දෝෂ කර්ම විපාකයෙන් හටගත් දෝෂ අනුන්ගේ විෂම උපක්‍රමයෙන් හටගත් දෝෂ තමන්ගේම විෂම පැවැත්මෙන් හටගත් දෝෂ ඍතු විපර්යාසයෙන් හටගත් දෝෂ වාපිත්සෙමින් හටගත් දෝෂ ආදී සියලු රෝග දෝෂ දුරු වේ නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනේ සැනසෙල්ල ළඟා වේවා සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මහවහා සමුද්ද වේවා දූ දරුවන් ඇතුළු හැමගේ සියලු රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු ආගමික කටයුතු දිනෙන් දින සඵල වේවා දියුණු වේවා සසරේ සරණාතුරු නරක ආදී දුක දිගයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුරු ජන ඇසුරින් මිදී සත්පුරුෂ ඇසුරම ලැබ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන උතුම් නිවන් සුව කල්ම වේවා අපි හැම දිනාටම ලැබේවා ආශිර්වාද